समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवण कालो अयं भदन्ता धम्मस्सवण कालो अयं भदन्ता धम्मस्सवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमस्कार वेवा बुදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි හැම දිනාටම ඊ타ම වාසනාවන්ත පිංබර පොහොය මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිරස හැමදාම ඇසුරු කරන ලකුවැසි ලෝවැසි දනන් වෙත අද මේ උත්තම පුර පසළොස්වක පොහොය දවසේ පවත්වනු ලබන ධර්ම දේශනා පින්කමයි ආරම්භ වන්නේ. ඒ සඳහා මේ සජීවී පටිගත කිරීම සිද්ධ කරන්නේ අතුරුගිරිය සීවැලි අසපුවේ නිසල උයන පරිසරයේ සිට. ඒ කියන්නේ ගොඩනැගිල්ලක් ඇතුළේ නෙමෙයි බොහෝම නිදහස් පරිසරයක ඇල වැල මන බඳින ආකාරයෙන් සැදුම්ලත් පරිසරයක ඉඳගෙන ඒ වගේම හොඳට වාතාශ්‍රය හොඳට හුලං තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට කුරුල්ලන්ගේ සියතුන්ගේ හඬ ඇහෙන්න පුළුවන්. සමහර වෙලාවට ඈතින් ගවයෝ කෑ ගහන සද්දය ඇහෙන්න පුළුවන්. ඉඳලා හිටලා සුනකයෝ බල්ලොත් සමහර වෙලාවට කෑකෝ ගහන්න පුළුවන්. මොකද අපි ඉන්නේ නිස්කලංක පරිසරයක එලි මහනේ.
බුදුරජාණන් වහන්සේ බොහෝම පරිසරයට ඇලුම් කළ උත්තමයෙක්. බුදුරජාණන් වහන්සේ තරම් මේ ගහට කොළට ඇලට වැලට මේ ස්වභාව ධර්මයට ගෞරව කරපු ඒ සඳහා වටිනාකමක් දීපු වෙන උත්තමයන් වහන්සේ නමක් නැති තරමටම අප සිදුහත් කුමාර උත්පත්තිය සිද්ධ වෙන්නේ මේ ස්වාභාවික පරිසරයේ ගස් ළඟ ඉඳගෙන. ඒවගේම උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්නේ මහා මන්දිරවල ඉඳගෙන නෙමෙයි මන්දිරවලින් බැහැලා මේ ස්වාභාවික වන පෙත් ඇසුරු කරගෙන. උතුම් බුද්ධ රාජ්‍යයත්වයට පත්වෙන්නේ බංගලාවක නෙමෙයි ඒත් ඇසතු බෝධීන් වහන්සේ ඇසුරු කරගෙන. බුදුරජාණන් වහන්සේ පාදචාරිකාවේ වඩින විට උන්වහන්සේ ගිමන් නිවාගන්න වැඩ ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ පත්කඩයක් හරි එලලා උන්වහන්සේට වැඩ ඉන්න ගිමන් නිවාගන්න වෙහෙස නිවාගන්න ඉඩහසර හදලා දෙන්නේ ගහක් ගාව. අවුරුදු 45ක බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම චාරිකාවේ අවසානය සිදුවන්නේ උපවත්තන කියන සල්වනය ඇසුරු කරගෙන. එනිසා බුදුරජාණන් වහන්සේ සහ පරිසරය කියන්නේ වෙන් කරලා කතා කළ හැකි මාතෘකාවක් නොවේ. මේ ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම පරිසර වේදියා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා තමයි අපි මේ ස්වාභාවික පරිසරය ගහකොළ අපේ ඇහැට හරි සුවයක් ගෙනත් දෙනවා. එවැගේම මේ පහුගිය ගතවෙච්ච අවුරුදු 1.5 බොහෝ වෙලාවට අපි හිටියේ ගස්කොළන් එක්කලා. මේ කොරෝනා වසංගතයත් එක්කලා අපි ගහකොළ වැව්වා, ඇලවැල වැව්වා. සාමාන්‍ය පරිසරයත් එක්කලා ජීවිතය හදාගෙන කටයුතු සිද්ධ කළා. ඒ නිසා මේ ඇහැට ගහකොළ දකිනවා තරම් ගහකින් කොළකින් ලැබෙන සෙවන සිසිල ආයි වායු සමීකරණය කරපු කාමරයක් ඇතුළෙන් මැදුරක් ඇතුළෙන් කවදාමත් කෙනෙකුට ලබා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක කෘත්‍රිමයි. මේ පරිසරයේ ස්වාභාවික හොඳට හුස්ම ගන්න පුළුවන් පරිසරය. මේ කාලේ තියෙන ලොකුම ප්‍රශ්නේ හුස්ම ප්‍රශ්නයක් නෙදී හැමෝටම. සමහරුන්ගේ හුස්ම හිර වෙනවා, සමහරුන්ට හුස්ම ගන්න අමාරුයි කියනවා, සමහරුන්ගේ ඉහළට ගත්ත හුස්ම පහළට දාගන්න බෑ කියනවා, පහළ තියෙන හුස්ම ඉහළට ඇද ගන්න බෑ කියනවා. හුස්ම ප්‍රශ්නයක් තියෙන ඔක්සිජන්. ඒ නිසා අපි මේ ඉන්නේ හොඳට ඔක්සිජන් ස්වභාවයෙන්ම වැඩෙන පරිසරයක. ඒ නිසා එවැනි පරිසරයක ඉඳගෙනයි අද සිරස මේ ධර්මානුශාසනාව පවත්වන්නට අපි තීරණය කළේ. පින්වතුනි, මේ සිදුවීම වෙනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සුංසුමග ගිරි කියන මේ ප්‍රදේශය තුල. නම සුංසුමන ගිරි ප්‍රදේශය. මේ සිදුවීම සිදුවෙනකොට බුදුරජාණන් වහන්සේ එකම තැන හිටියේ නෑනේ. එකම තැන වැඩ හිටියේ නෑ. උන්වහන්සේ චාරිකාවේ හැසිරෙනවා, වඩිනවා. මේ කියන්න හදන කතාව කාරණාව සිද්ධ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ඔය කියන සුංසුමනගිරි කියන ප්‍රදේශයේ. බේසකාල කියන වනයේ. දැන් මම මුලින් ඉඳලම කියාගෙන ආවේ ඒකනේ. සුංසුමනගිරි ප්‍රදේශයේ බේසකාල කියන වනාන්තරයේ. ඒත් බුදුහාමුදුරුවෝ ඉඳලා තියෙන්නේ වැඩ ඉඳලා තියෙන්නේ වනාන්තරයක. මේ වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට දිනක උන්වහන්සේට දකින්න ලැබෙනවා බුදු ඇසට ඒ තමයි චේතිය කියන ගමේ වැඩ සිටිය අනුරුද්ධ කියන ස්වාමින් වහන්සේගේ සිතට නැගුණු සිතුවිලි පද්ධතියක්, සිතුවිලි මාලාවක්.
මේ සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අනුරුද්ධ කියන සූත්‍රයේ. අනුරුද්ධ සූත්‍රයේ. අනුරුද්ධ හාමුදුරුව වැඩ හිටියේ ඔය කියන චේතිය කියන ගමේ. උන්වහන්සේ චේතිය කියන මේ ගම් ප්‍රදේශයේ වැඩ ඉඳගෙන කෙලෙස් තවමින්. ඒ කියන්නේ කෙලෙස් දුරු කර ගැනීමේ අටියෙන් අරමුණින් උන්වහන්සේ ඒ සඳහා වීරිය වඩමින් වැඩ හිටිය ස්වාමින් වහන්සේ නමක්. නම අනුරුද්ධ සූත්‍රය. අනුරුද්ධ සූත්‍රය. මේ අනුරුද්ධ සූත්‍රයට අදාළව අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ සිතට නැගෙන සිතුවිලි 7ක්. උන්වහන්සේ හිතනවා බුදු දහම කවුරුන් සඳහාද? බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු ධර්මය කවුරුන් සඳහාද උචිත? කාටද මේ දහම ගැලපෙන්නේ කියලා. ඒ පළවෙනියට නැගෙන සිතුවිල්ල අදාළ වෙන්නේ බුදු දහම කවුරුන් සඳහාද? එක අල්පේච්ඡ පැවැත්මක් ජීවිතයක් හදාගත්තු කෙනෙකුට මේ දහම ජීවිතයට ගලපගන්න ඉතාම පහසුයි, ඉතාම ලේසියි. ඊළඟට බලාපොරොත්තු අඩුවෙන් තබා ගන්න කෙනෙකුට. ඔය අල්පේච්ඡ කියන මේ වචන දෙකක් නෙමේ, අල්ප කියන වචනේ සහ ඉච්ඡ කියන වචනය. අල්ප කියන වචනේ තේරුම අඩු. ඉච්ඡ කියලා කියන්නේ බලාපොරොත්තු. ඕනම කෙනෙකුගේ ජීවිතයක බලාපොරොත්තු අඩුවෙන් තබා ගන්න කෙනෙකුට සතුට කියන එක වැඩි කරගන්න පුළුවන්. එතකොට අල්පේච්ඡ කියලා කියන්නේ බලාපොරොත්තු අඩු බලාපොරොත්තු ප්‍රමාණයක්. තව තේරෙන්න කියනවා නම් අද දවසේ මේ වෙනකොට කෙනෙකුගේ සිතේ බලාපොරොත්තු 100ක් තියෙනවා කියන්නකෝ. බලාපොරොත්තු 100ක් තියෙනවා නම් මතක තියාගන්න දුක් වර්ග 100යි. ඔය බලාපොරොත්තු කියන දේවල් එහෙම පිටින්ම ඉෂ්ට වෙන දේවල් නෙමෙයි. ගොඩාරියක් ජීවිතවල බලාපොරොත්තු බිඳ වැටෙනවා. ඒකට කියන්නේ ඉච්ඡා භංගත්වයට පත් වෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු දේවල් බිඳ වැටෙනවා. භංගත්වයට පත් වෙනවා, නැති වෙනවා. මේක තමයි සසරේ ස්වභාවය. එතකොට බලාපොරොත්තු කෙනෙකුගේ ජීවිතයේ තියෙන එකයි නම් අද දවස වෙනකොට එයාට තියෙන දුක් එකයි. එක දුකයි තියෙන්නේ. අර බලාපොරොත්තු 100ක් තියෙන කෙනාට තියෙන්නේ දුක් වර්ග 100ක් නේ. එහෙනම් ඔබට තේරෙන්න ඕන බලාපොරොත්තු කෙනෙකුගේ ජීවිතයක අඩුවෙන්න දුක අඩුයි. දුක අඩුයි. දුක අඩු කරගන්න පුළුවන්, බලාපොරොත්තු අඩු කරගන්න පුළුවන් නම් දුක අඩුයි. දැන් අද අපි ගොඩාක් දුකෙන් ඉන්නේ. මිනිස්සුත් එක්ක කතා කළාම මිනිස්සු ගොඩක් දුකෙන් ඉන්නේ. මේ කොරෝනා නිසාම නෙමෙයි. කොරෝනා නැති කාලෙත් ඕන විදියකින් අහලා බලන්නකො මොකද දුකෙන්ද සැපෙන්ද ඉන්නේ මොන සැපක්ද බං කියලානේ කියන්නේ. ඔහේ ඉන්නෝ නිකන් ජීවිතේම එපා වෙලා කලකිරිලා. එහෙමනේ. එතකොට මේ කොරෝනා වසංගතය හින්දාම නිසාම නෙමෙයි. සාමාන්‍යයෙන් මිනිස්සු එහෙම තමයි බලාපොරොත්තුත් එක තමයි ජීවත් වෙන්නේ. හැබැයි කෙනෙකුගේ ජීවිතයක බලාපොරොත්තු කෙනෙක්ව ජීවත් කරවනවා වගේම තවත් කෙනෙකුගේ ජීවිතයක බලාපොරොත්තු ඒ කෙනා විනාශ කරනවා. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සු ජීවත් වෙනවා අද නොවේ හෙට කියලා හිතාගෙන. බලාපොරොත්තු ඔළුවේ ආවහම ඒක අද බැරි වුණොත් හෙට බැරි වුණොත් ලබන සතියේ ලබන මාසේ ලබන අවුරුද්දේ කියා හිතා මිනිස්සු හැමදාම ජීවත් වෙනවා. මැරෙනකන් ඉන්නවා. කොහොම හරි මැරෙන්නේ නැහැ. සමහරු ඉන්නවා බලාපොරොත්තු නිසාම මැරෙනවා. ඒ කියන්නේ අර මුලින් කිව්වා වගේ බලාපොරොත්තු කියන දේවල් ඔළුවට ආවහම බලාපොරොත්තු කඩ වෙන වෙලාවට දරා ගන්න බැරි වුණාම කරන්නේ ඉඳලා වැඩක් නැහැ කියලා ජීවිතය අත්හරිනවා. ජීවිතයෙන් සමුගන්නවා. ඒ නිසා ඔබ මං හිතනවා වෙනදාටත් වඩා
මේ ගත වෙන කාල සීමාව මේ කියන කාරණාව හොඳට හුරු කරගන්න ඉතාම වටිනවා. ඒ තමයි බුදුදහම කවුරුන් උදෙසාද? දැන් මේ සිරස ඇසුරු කරමින් බණ අහන ඔබට ඔබ බෞද්ධයෙක් නම් ඔබ බුදුදහම ඇසුරු කරන කෙනෙක් නම් හරියටම ඔබට මේ දහමින් ප්‍රයෝජන ගන්න පුළුවන් එක ප්‍රධාන මාර්ගයක් තමයි අල්පේච්ඡතාවය. මේ අල්පේච්ඡතාවය කියලා කියන එකේ තේරුම කටුමැටි ගහපු ගෙයක් ඇතුලේ ඉන්න, අඳින්න ඇඳුමක් නැති, කන්න කෑමක් නැති, බොන්න බීමක් නැති, හරියට සෙරෙප්පු දෙකක්වත් නැති, පයින් යන එන කියන අර්ථය නෙමෙයි. මහා මන්දිරයක ඉන්න මිනිස්සෙකුටත් අල්පේච්ඡතාවය ඇති කරගන්න පුළුවන්. එයා මහයාට සංසාරේ කරපු පින්වලට අනුව දීපු දන්වලට අනුව මේ ජීවිත කාලේ ලැබිලා හොඳ සුවිශාල මන්දිර තියෙනවා, අතිශෝකෝපභෝගී යාන වාහන තියෙනවා. හැබැයි ඒකකටවත් මේ මිනිස්සයා ඇලිලා නැහැ. ඒකකටවත් එයා ඇලිලා නැහැ. එයා ඒ කාර් එක තියෙන්නේ ගමනක් යන්න විතරයි. එච්චරයි. බුදුදහම කියලා කියන්නේ මතක තියාගන්න අපේ ජීවිතය නිවැරදි දිශානතියට පත් කර ගැනීමට අවසානයේ මේ කෙලෙසුන් නසන්නට ඕන කරන මේ මගවියදන් ටික එකතු කරගන්න නැත්නම් මෙවලන් ටික සකස් කරගන්නට අවශ්‍ය ධර්මය රැස් කරගන්නවා මිසක මේක ධර්මයේ අර මේ අපි කියන්නේ මෙහා ගොඩේ ඉඳලා එහා ගොඩට යන්න ඔරුවක් ඕන කෙනෙකුට මෙහා වෙරළේ ඉඳලා එහා වෙරළට නැත්නම් මෙහා ගොඩේ ඉඳලා එහා ගොඩට ඔරුව පාවිච්චි කරලා ගියාට පස්සේ ආයි අනේ මට ඔරුව හරියට උදව් කළානේ මේ ගමනේ ඉන්න කියලා ඔරුව කරේ තියාගෙන යන්න ඕනේ නැහැ වගේ එකක්. ඔබ ධර්මයේ භාවිතාවට ගන්න, ධර්මයේ පාවිච්චි කරන්න. එච්චරයි. දහම තියෙන්නේ ඒකටයි. ඒ නිසා මහා මන්දිරයක ඉන්න මිනිස්සෙකුට උනත් එයා බැලූ බැල්මට එන සල්ලිකාරයා කියයි, කෝටිපතියා කියයි. හැබැයි හරි සිම්පල් චරිතය. කියන්නේ බොහොම සරලයි. ඒ සරලකම ඉන්නේ ඔළුවෙන්මයි. ඒක ආරූඪ කරගත්තු එකක් නෙමෙයි, හදාගත්තු එකක් නෙමෙයි. ඒක ඔළුවෙන්ම එන්න ඕන, උප්පත්තියෙන්ම එන්න ඕන, නැත්නම් ඇඟෙන් එන්න ඕන, ඇඟ ඇතුළෙන්ම ස්වභාවයෙන්ම නැගෙන්න ඕන, ඇති වෙන්න ඕන කාරණාවක් තමයි මේ සිම්පල්කම. ඔය සාමාන්‍ය කියන්නේ ඔබ පුළුවන් නම් මේ සිම්පල් වෙන්න කොයි වගේද? ටෙම්පල් වගේ කියලා. ටෙම්පල් පන්සල බොහොම සරල තැනක් නේ. ඒ වගේම බොහොම ලස්සන තැනක් නේ. පන්සල කියන තැන ඕනම කෙනෙකුගේ හිත නිවන තැනක් නේ. ඒ නිසා ඔබේ ජීවිතයත් ඒ සරලකම ඇති කරගත්තාම අර පන්සලේ තියෙන නිවීම වගේ එකක් ඔබේ හිත ඇතුලේ හිත පතුලේ උපදවා ගන්න, ගොඩනගා ගන්න හරි අමාරු නෑ, හරි ලේසි. ඒ නිසා අල්පේච්ඡතාවය ඔබ බලාපොරොත්තු අඩුවෙන් තියාගන්න කෙනෙක් වෙන්න. බලාපොරොත්තු අඩුවෙන් තියාගන්න. ඊළඟට ලද දෙයින් සතුටු වෙන්න. ලද දෙයින් සතුටු වෙන්න. තියෙන දේවල් වලින් ඔබ සන්තෝෂ වෙන්න. මේක තමයි මට අද දවසේ ලැබෙන්න තියෙන දේ. මේක තමයි මට හිමි දේ. අපි කරන්නේ ලද්දපමණින් සතුටු වෙනවා වෙනුවට නොලැබුණු දේවල්, තවත් කෙනෙකුට ලැබිච්ච දේවල් දිහා බලබලා හිතා ඌල්ල හරිය මාරියුම් ඔලුව බර කරගෙන ඉන්නවා. එතකොට අර කියන මේ සතුට අපෙන් නැති වෙනවා. සතුට නැති වෙනවා. දැන් අපි සමහර වෙලාවට මම ගොඩාක් වෙලාවට පන්සලේ ඉන්නකොට දවල් කාලේ ඉන්නේ මේ පල්ලෙහා සංඝවාසී පහළ තට්ටුවේ බිම නිකාම්ම පැදුරක්වත් එලා ගන්න නැතුව කොට්ටයක් දාලා ඉන්නවා. හරි සැහැල්ලු. එතනින් එහාට වැටෙන්න තැනක් නැහැ. ඒ වගේම තමයි මේ බිම ඉන්න කෙනෙකුට ආයි ඉතින් මේ වැටෙන්න තැනක් නැහැනේ, බිමනේ ඉන්නේ. අනික හරි පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම තිබෙන දේවල් ලැබෙනකොට ලැබෙන්නේ බොහෝම සරල දෙයක් නම් ඒ දේ සිනහමුසු මොහොනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත තිබිච්ච දෙයක් නේ.
පුංචි දෙයක් සමහර කෙනෙක් නිකන් තමන්ට තියෙන එකම දේ සලුවක් වෙන්න පුළුවන්. හැබැයි සලුව බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ සාදුනාද දීලා. අර සලුව පූජ කරන කෙනා දුප්පත් අහිංසක කෙනෙක්. එයාට වෙන දෙන්න දෙයක් නෑ තියෙන්නේ එකම දෙයයි සලුව විතරයි. හැබැයි ඒ දුප්පතාගේ හිත නිවෙන සැනසෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ඒ සලුව පිළිගන්නවා. ඒ වෙලාවට ලැබෙන තිබෙන දේවල් වලින් සන්තෝෂ වෙන අද දවස මෙහෙම තමයි යන්න තියෙන්නේ. ඕනම දෙයක් අඳින පළඳින දේවල් වෙන්න පුළුවන්, කන බොන දේවල් වෙන්න පුළුවන්. ලැබෙනකොට හොඳට ලැබුණොත් ආයෙ නිකන් හොඳ හෝටලයකින් වගේ කාලා දාන්න. හැබැයි ඉතින් හැමදාම හොඳ උසමහත හෝටල් වලින් අපිට කන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ දවස්වල ගත්තොත් එහෙමනේ. මිනිස්සු බොහෝම අමාරු වෙන්නේ කන්නේ බොන්නේ. එහෙම තමයි අපි ජීවිතේ හුරු වෙන්න ඕන. ඕනම දෙයකට පුරුදු වෙන්න ඕන. ඔයත් විතරක් නෙමෙයි අපි වුණත් මේ කාලේ දානමාන කාගෙන්වත් උයල පිහල ගන්නේ නැහැ. ගොඩාක් වෙලාවට. ඊළඟට අපි උයා පිහා ගන්නවා. උදේ පාන්දර හැරිලා. එහෙම තමයි මහා ලොකු කැම්බීම් මේ සබයි එකක් දෙකක් හදාගන්නවා අපේ අතින්. උණුවෙන් වෙනදට වඩා උණුවෙන් වළඳනවා. ඉතින් අපිට එහෙම මන්ද පෝෂණය අර මේ හැදුන්නේ නැහැ. ඒ නිසා ලැබෙන තිබෙන දේවල් පරිභෝජනය කරන්න අද කාලේ විශේෂයෙන් හුරු කරගන්න මේ කොරෝනා වසංගතයත් එක්කලා අපට උගන්වපු තවත් අලුත් පාඩම් පෙළක්. මොකද අපි ගොඩාක් වෙලාවට නිස්කාරණේ නිරපරාධේ හිතලා බලන්නකෝ ඔබ නිකමට වගේ කොච්චර විය පැහැදම් කරලා තියනවද? බැලුවාම කිසිම තේරුමක් නැති දේවල්. කිසිම අර්ථයක් නැති දේවල්. ගෙදර ටිකක් වටපිට බලනකොට ගෙදර බඩු මුට්ටු කොච්චර තියෙනවද? පාවිච්චි නොකරන බොහෝ දේවල්. ප්‍රයෝජනෙට නොගන්න මොන තරම් බඩු බාහිර ආදී තියෙනවද? කිසිම වටිනාකමක් නැහැ. දැක්ක දේවල් අරගෙන ඇවිල්ලා ගෙදර ගොඩ ගන්නවා. මම නම් කියන්නේ අපිටවත් පූජා කරන්න එපා. ඔයත් දකින දේවල් පූජා කරන්න එපා. අවශ්‍ය දෙයක් පූජා කරන්න. ඊළඟ කාරණාව අනතිමානී වීම. අනතිමානී වීම. ඒ කියන්නේ මේ මාන්නය කියන එක නිවනට තියෙන විශාලම බාධාවක්. මාන්නය මනිනවා. මම උගතා, මම ජගතා, මම ධනවතා, මම බලවතා ආදී වශයෙන්. මිනිස්සු මනිනවා තමන් එක එක්කෙනාව සංසන්දනය කර එයාට වඩා මට වඩා එයා ආදී වශයෙන් මැනීම කියන එකත් අපේ ජීවිත ගමනට මේ නිවන් දකින්න වගේම දවස ගෙවා ගන්න මේ ජීවිතය ගෙවාගෙන යන්න විශාල බාධාවක් මේ මාන්නය කියන එක. එතකොට අනතිමානී ගුණය කෙනෙකුට ගොඩනගා ගන්න පුළුවන් හැකියාවක් ලැබුණොත් මතක තියා එයා කවදාවත් මාර්ගඵල ලැබුවත් එයා කියන්නේ නැහැ. මාර්ගඵලයක් ලැබුවත් කියන්නේ නැහැ. දැන් ගොඩාක් අය මාර්ගඵල මේ දැන් අනතිමානී සැබෑම අනතිමානී ගුණය තියෙන කෙනා මාර්ගඵලලාභීෙක් වුණත් එයා කියන්නේ මම සෝවාන් වෙලාය, මම සකදාගාමි වෙලාය කියලා. නමුත් අපේ රටේ ගත්තොත් එහෙම ඔය පහුගිය කාලවල වල එක එක්කෙනා දෙනවනේ නිකන් මේ භාවනා පන්ති තියෙනවා. ඒවයින් දෙන මාර්ගඵල ප්‍රදානය කරනවා. මේ සම්මාන ප්‍රදානෝත්සව වගේ ඔයා දැන් සෝවාන් වෙලාය, ඔයා සෝවාන් මාර්ගයට පත්වෙච්ච කෙනෙක්, ඔයා සෝවාන් ඵලලාභී කියලා එක ස්ථාන වලින් ආයතන වලින් එහෙම මාර්ගඵල දෙනවා. එහෙම දෙන්න පුළුවන්. සහ ඒව ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කැමති මිනිස්සුත් හරියට එන ඔය තනතුරු ගන්න රෝට මේවට කොච්චර මිනිස්සු ඉන්නවද? කොච්චර. ඒ නිසා මතක තියාගන්න මේ අනතිමානී ගුණයෙන් යුක්ත මිනිසයා මාර්ගඵලයක් ලැබුවොත් එයා කියන්නේ මං මාර්ගඵල ලබලා ඉන්නවා කියලා. හැබැයි එයාගේ ක්‍රියාවෙන් දකින්න පුළුවන්. ක්‍රියාවෙන් ඕනම කෙනෙකුට දකින්න පුළුවන් එයා මාර්ගඵල ලැබපු කෙනෙක්ද දන්නෙත් නැහැ. ඒ තරමටම එයා හරි අනතිමානී මිනිසෙක් කියලා. අනතිමානී මිනිසෙක්. ඒ වගේම තමයි අනතිමානී ගුණයෙන් යුක්ත මිනිසයා කවදාවත් තමන්ගේ ගුණ
කියන්නේ නෑ. මම මේ වගේ කියලා මමම මගේ ගුණ කියාගන්නේ නෑ. එක වෙන කෙනෙක් කිව්වොත් මිසක එවැනි වෙලාවක බොහෝම පිං බොහෝම ස්තුතියි කියලා එයාවත් සතුටු කරන්න පින් දුන්නට වරදක් නෑ. හැබැයි තමන්ව හුවා දක්වන්න උත්සාහ කරන්න. දැන් අර මේ මාන්නක්කාර මනුස්සයා තමන්ගේ සමහර වෙලාවට නැතිගුණත් කියනවනේ මං මේ වගේ කෙනෙක් මං මෙහෙම කරන කෙනෙක් මට මෙහෙම තියෙන කෙනෙක් ආදී වශයෙන් මම මේ නිකමට කියන්නේ කියලා ඔහේ කියලා දාන ඔක්කොම පැදුරු දිගේ ඇරියා වගේ. මම මේ ඉතින් අර මේ නිකමට කියන්නේ. හැබැයි එයාගේ හිතේ තියෙන ඒ මාන්නක්කාරකම එළියට දාන නිසා කියවන්නේ නැතුව ඔබේ වචන වලින් ඔබේ ක්‍රියාවෙන් ඔබේ සිතුවිලි වලින් තවත් කෙනෙකුට දැනෙන්න දෙන්න. අමුතුවෙන් දනවන්න යන්න ඕනේ. ඒක අනිත් කෙනාට දැනෙනවා ස්වභාවයෙන්ම ඒ මනුස්සයා සැබවින්ම අනතිමානී ගුණයෙන් පරිපූර්ණ කෙනෙක් කියලා පිරිච්ච කෙනෙක් කියලා. එතකොට අනතිමානී ගුණය. ඊළඟට බුදුදහම සතුටින් ඉන්න අයටයි. මා මුලින් මතක් කළේ බුදුදහම කවුරුන් සඳහාද? බුදුදහම සතුටින් ඉන්න අය සඳහාය. එහෙනම් මතක තියාගන්න මේ බුද්ධාගම් කාර්යෝ කියලා කියන්නේ දුකෙන් සිටිය යුතු જાතියක් නෙමෙයි. ඒකෙන් කියන්නේ බෞද්ධ නොවන අය විශේෂ කරලා වෙන් කරලා නෙමෙයි. අපි හිතාගෙන ඉන්නවා සහ වෙනත් ආගම් අදහන අය පවා අපිට කියන දෙයක් තමයි මේ බුද්ධ ආගම් කාර්යෝ නැත්තම් බුදුදහම කියලා කියන්නේ දුක ගැනම බණ කියපු දහමක් කියලා. දුක ගැනම වැඩියෙන්ම දේශනා කරලා තියෙන්නේ දුක ගැන. හැබැයි අපේ ආගමේ ශාස්ත්‍රවරේ එහෙම දුක ගැන කියලා නැහැ. අපට කියලා තියෙන්නේ අද ගැන හිතපන් හෙට යකාට ගියදෙන් මැරෙන තුරා ජොලියේ ඉඳිලා කියලා. එහෙම ආගම් තියෙනවා. හැබැයි බුදුදහමේ තියෙන විශේෂම ලක්ෂණය තමයි දුක ගැනම විතරක් නොවේ දේශනා කරලා තියෙන්නේ සැප ගැන ඕන තරම් දේශනා කරලා තියෙනවා. හැබැයි එකක් මතක තියාගෙන ඒ තමයි අපි සැපයි කියලා මේ භෞතික ලෝකය ඇතුලේ වෙන් කරගෙන අයින් කරගෙන කොටු කරගෙන තියෙන සියලුම දේවල් කෙදිනක හෝ කෙලවර වෙන්නේ දුක කියන කාරණාවෙන්මයි. ඒකටත් මේ කාල වකවානුව මං හිතන්නේ උදාහරණ ගන්න හරි පහසුයි. හරි ලේසි. මම ඒක නේද මුලින් කිව්වේ මම ධනවතාය බලවතාය කුලවතාය මේ පොහොසතාය අහවල් කන් නට තියෙනවාය කියලා කියාගෙන හිටපු කී දෙනෙක් අද ජීවිතය අත්හැරලාද? ඒකට විශේෂත්වයක් නේ හාමුදුරුවෝ අපවත් වුණා. කලාකාරයෝ මැරුණා. දේශපාලඥයෝ මැරුණා. මහා ධනවත්තු ආය සල්ලි වලින් කරන්න බැරි දෙයක් නැති තරමටම මුදල් හදල් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු අවසානයේ ඉල්ලුවේ හුස්ම විතරයි. මට ඔක්කොම තියෙන හුස්ම නෑ. එහෙමනේ. ඒ නිසා ඔය ඔක්කොමකන් මෙලොවින් යනකන් කියලා ඔය ත්‍රිවිල් එහෙම් පාරේ යනකොට මම දැකලා තියෙනවා ලියලා තියෙනවා. මේ ඔක්කොම කන් මෙලොවින් යනකන් විතරයි ඔය සියලුම දේවල්. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ උපරිම සතුටින් ඉන්න දේශනා කරපු දහමක්. දැන් අර මුලිනුත් අපි මතක් කළානේ. ඒ සඳහා වුමනා කරන එක මෙවලමක් තමයි අල්පේච්ඡතාවය. ඒ කියන්නේ අඩු බලාපොරොත්තු තබා ගැනීම. ඊළඟට සරල වීම. ඒ කියන්නේ ලද දෙයින් තියෙන දේවල් වලින් ඔබ සන්තෝෂ වෙන්න. මේ අද දවසේ මට ඉන්න අය මේගොල්ලෝ තමයි මාත් එක්ක අද ඉන්නේ. මම මේගොල්ලොත් එක්ක උපරිමයෙන්ම සතුටු වෙන්න ඕනේ. මම මේ අයත් එක්ක තමයි අද දවසේ මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. හැබැයි මුන් හිටියට වැඩක් නැහැ. අන්න අරගොල්ලෝ තමයි ඉන්න ඕන කියලා හිතුවට වැඩක් නැහැ. ඒ අය මට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉන්න අයගෙන් තියෙන දේවල් වලින් සතුටු වෙන්න. අපේ තියෙන අඩුපාඩුවක් තමයි අපි ඉන්න අයගෙන් සන්තෝෂ වෙන්නේ නැහැ. හැබැයි නැති අය ගැන කියනවා. තියෙන දේවල් වලින් සතුටු වෙනවා වෙනුවට නැති දේවල් ගැනමයි කියන්නේ. හැබැයි එහෙමනම් ඔබේ හිත කියන්නේ ඔබට කවදාවත් සතුට කියන එක දකින්න විඳින්න නෙමෙයි ආයි නිකන් හිතන්නවත් බෑ සතුටක් ගැන.
සතුටක් ගැන ඔබට හිතන්නවත් බෑ. එහෙනම් ඊළඟ කාරණාවත් අපි කෙටියෙන් මේ වෙලාවේ මතක් කළේ තමයි බුදුදහම සතුටින් ඉන්න අයට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සන්තුට්ටි පරමං ධනං. පරම වූ ධනය වන්නේ සතුටයි. ඒ නිසා ඔබ මේ කාරණා අහලා නිකන් ඔළුව බර කරගන්න ඕනේ ලොකුවට හිතන්න එපා. ඔබ මේ කියන කාරණාත් සරලව හිතන්න. සරලව හිතුවාම මේක සරලව ගන්න ලේසි. මහා අමාරු කරුණුත් නෙමෙයි. සැහැල්ලුවෙන් ජීවිතය හදා ගැනීම, බලාපොරොත්තු අඩුවෙන් තබා ගැනීම. ඒ හරහා ඔබට කියන්නේ නිකන් බලාපොරොත්තු බිඳ වැටෙද්දක් නැහැ කියලා වැඩ නොකර බලාගත්තුවත බලාගෙන ඉන්න කියන කාරණාව නෙමෙයි. ඔබ වෙනදටත් වඩා ක්‍රියාශීලී කෙනෙක් වෙන්න. වැඩ කරන්න. ඔබට තියෙන මේ අනපනත් වලට නීති රීති වලට නිරෝධායන නීති රීති වලට යටත් වෙලා ඔබට කරන්න පුළුවන් වැඩ කොටස අද දවසේ උපරිමයෙන්ම කරන්න වෙනදාටත් වඩා. එතකොට සතුටින් ඔබට රැඳෙන්නට නම් අර මුලින් සඳහන් කළා වගේ බලාපොරොත්තු අඩුවෙන් තබා ගැනීම, ලද දෙයින් සතුටු වීම, ඒ වගේම තමන්ගේ ගුණවත්කම් වඩා වර්ධනය කර ගැනීම සහ මාන්නය කියන එක අඩු කර ගැනීම ආදී මේ කියාගෙන ආපු කාරණා පිළිබඳව. එතකොට තමයි සතුට ධනයක් හැටියට ඔබට පවතින්නේ. සමහර අයට භෞතික ධනය තියෙනවා. හැබැයි ආධ්‍යාත්මික ධනය වන සතුට කියන ධනය නෑ. ඔය මම අර මුලින් කිව්වේ ඒකයි. අපිට ඔක්කොම තියෙනවා හාමුදුරනේ. එක්ක දරුවෙක් නෑ. ඉන්න දරුවා මහා පාපතරේ. එක්කෝ ඉන්න තැනක් නෑනේ සියලු දේවල් තියෙනවා. ආදී වශයෙන් එක්ක ළමයින්ට හැම දෙයක්ම දී ළමයි එක්ක ඉගෙන ගන්න මොනම හරි කාරණාවක් තියෙනවා. ඒ සතුට තමන්ට අහිමි වෙන්න. එතකොට ඔබ ඔබේ ජීවිතයේ පරම ධනය සතුට කියලා මතක තියාගෙන ඊළඟ කාරණාව ගැන ඔබේ අවධානය විශේෂයෙන් යොමු කරන්න. ඊළඟට චිත්ත විවේකය සහ කාය විවේකය. සිත මේ සැහැල්ලු කරගන්න. සැහැල්ලු මනසක් හදාගන්න. සමාධිගත හිතක් හදාගන්න. ඊළඟට කාය විවේකය කියන්නේ තමන්ගේ කයට අවශ්‍ය කරන මේ සැහැල්ලුව විවේකය ලබා දෙන්න. ඉතින් ඒකටත් මේ කාලේ ඊටාම හොඳ සුදුසු කාලයක් නේ. ඇවිදින්න බැරි අයට ළඟපාත ඇවිදින්න පුළුවන්. දැන් අපිට උනත් මේ කාල සීමාවෙ ඉතින් ධර්ම දේශනාවලට වඩින්නේ නැහැ. කොහේවත් වඩින්නේ නැහැ. උදේ පාන්දර 4ට විතර හැරිලා කොහොමද මේ පියවර හැටියට ගත්තොත් මම පියවර 2500ක් විතර ඇවිදිනවා උදේ පාන්දර. පියවර 2500ක් විතර උදේ පාන්දර ඇවිදිනවා. ඉතින් විශාල කායික සහනයක් ලැබෙනවා. විශාල කායික සහනයක් ලැබෙනවා. ඒකම මනසටත් ලොකු සහනයක් බවට පත් වෙනවා. මොකද කය විඩාබර වෙන්න, කයට අමාරු වෙන්න, කයට විවිධ අපහසුතා එන්න ඒ වගේම සිතටත් ඒ විදියටම දැනෙනවා. කය සැහැල්ලු වෙන්න හිත හරි සැහැල්ලුයි. හිත හරි සැහැල්ලු නිසා කාටවත් බැනලා දොස් කියලා වැඩක් නැහැ. බෙහෙත් ගන්න දොස්තර මහත්තයා ගාවට ගියාමත් එතුමා කියන්නේ තාමදුරෝනේ පුළුවන් තරම් සක්මන් කරන්න. සක්මන් කරන්න කියලා කියන්නේ. ওই සක්මන් භාවනාව කියලා කියන්නේ. ඒක මේ අර හිත එකතෙන් කරන්න තියෙන හොඳම අවියක්, හොඳම ශක්තියක්. ඔය තරහ ගියපු කෙනෙකුට කියනවනේ ටිකක් එහාට මෙහාට ඇවිදින්නේ ඉරියව් වෙනස් කරන්න කියලා. අධික තරහක් ආපු කෙනෙකුට කියනවා ඔයා ඉන්න තැන මාරු කරන්න. ඒ කියන්නේ මේ ඉස්සර සාලේ මැද ඉඳන් තරහ අරගෙන කියවනවා නම් සාලේ යනවා කාමරේට. අන්න ඒ වගේ කුස්සියේ ඉඳන් කියෝ ඉන්න නම් ටක් ගාලා කුස්සියෙන් යනවා කක්කුසියට හරි ගමන්නේ ඉන්න තැනින් තන මාරු කරන්න. තන මාරු කළාම අර අර ආවේග පාලනය කරගන්න පහසුයි. එකම තැන ඉඳගෙන කියවන්න ගත්තාම මේක එන්න ඒ ආවේග ශීලීකම වැඩෙනවා. තන මාරු කරන්න. ඔය අතීත වැසියෝ කළේ ඒකනේ. අම්මා තාත්තලාට කේන්ති ගියාම මේ යනෝ හේනට ගිහිල්ලෙන්න යනවා තාත්තා. කුඹුරු පැත්තේ ගිහිල්ලෙන්න යනවා. වෙනදා මේ වෙලාවේ කුඹුරු යන වෙලාවක් නෙමෙයි. හැබැයි මේ ගෙදර නිකන් නොසන්සුන්තාවයක් තියෙනවා. පොඩි
මේ පටලැවිල්ලක් වෙලා එකිනෙක අතර එහෙම රණ්ඩු වෙන වෙලාවට එක්කෙනෙක් මග ඇරලා ඉන්නෝ ටිකක් වෙලා. හැබැයි ඉතින් අර අනිත් කෙනා කලබල වෙන්නේ අද වගේ එහෙම නෙමෙයි. අද ඩිංග බැරි වුණොත් එහෙම පොඩි ගෙදර පොඩි රණ්ඩුවකුත් වුණා. ටිකක් අපි දෙන්න බැනගත්ත රණ්ඩු වුණා. බහින් බස් වුණා කියලා මිනිහා මිසින් නම් මිනිහා මාරු වෙලා කොහෙ ගියාද කියලා වගේ නම් තවත් බය වෙනවා. මේක ගිහිල්ලා නතර වෙන්නේ නැති අනිවාර්යෙන්ම අතන අර නැටුම් කඩේ ගාව කියලා බය වෙනවා. තවත් ප්‍රශ්න කියලා. නැටුම් සර්ලා ඉන්න ඕනේ. දන්නවනේ. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ තවත් තීව්‍ර වෙන අවස්ථා තියෙනවා. හැබැයි අතීත වැසියෝ අර හිතට ආවේගයක් තරහාවක් ආවහම අර තන මාරු කළා ඩිංගක් හිතේ තරහ ගතිය කේන්ති ගතිය නිමුණහම ආයෙනවා. ඒ නිසා කවදාවත් ඔය ප්‍රශ්න වුණත් මතක තියාගන්න. ප්‍රශ්න වලට විසඳුම් හොයනකොට කලබල වෙලා හදිස්සි වෙලා තරහ කේන්ති අරන් විසඳුම් හොයන්න යන්න එපා. හරිම උත්තරේ හොයාගන්න බෑ. ඔබට හම්බ වෙන්නේ ඒ වෙලාවේ ඇතිවෙච්ච ආවේගයත් එක්ක ළඟම තියෙන උත්තරේ තමයි ඔබට ලැබෙන්නේ. ඒක අතිශය අසාර්ථක ඔබට හානිකරම උත්තරයක් වෙන්න පුළුවන්. ඒකනේ සමහර ප්‍රශ්නවලදී කියන්නේ මේ මට දවසක් දෙන්න, දෙකක් දෙන්න, සතියක් දෙන්න, මාසයක් දෙන්න නේ කියලා කියන්නේ. ওই පාර්ලිමේන්තුවෙත් සමහරවල්ට කියන්නේ තව සති දෙකක් දෙන්න කියලා කියන්නේ. ඒ උන්නම් බොහෝ වෙලාවට ඒ උඩර වැට්ටියට ඒ කියන්නේ. ප්‍රශ්නෙන් මග ඇරලා යන්න. හැබැයි අපේ ජීවිතවල ඇතිවෙන මේ ප්‍රශ්නවලදී පොඩි කාලයක් වෙලාවක් අරගෙන හිමින් සීරුවේ හිත කලබල කරගන්න නැතුව සංසුන් මනසින් ඔබ හිතුවොත් ඒකට හරිම උත්තරය සොයාගන්න හැකියාව තියෙනවා. උපදී විවේකය. ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් වෙන්වීම. චුට්ට කෙලෙස් අඩු කරගන්න. මේ එකපාරට මේ නැති කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. බණ කියන අපිටවත් අපිත් කෙලෙසුන් නැති කරපු අය නෙමෙයි. අපි මාර්ගඵල ලබලයි කියලා කියන්නේ කවදාවත්. කියන්න බෑ. අපේ හෘද සාක්ෂියට එකඟව. ඒ නිසා ඔය කියන චිත්ත විවේකී ඇති කර ගැනීම, කාය විවේකී ඇති කර ගැනීම, උපදී විවේකී ඇති කර ගැනීම හරහා Taman හිතින් සැහැල්ලු කෙනෙක් බවට, ගතින් සැහැල්ලු කෙනෙක් බවට පත්වීමේ අවකාශය අවස්ථාව තියෙනවා. ඊළඟ කාරණාවක් තමයි උත්හාන වීරිය. උත්හාන වීරිය කියලා කියන්නේ නැගී සිටින වීරිය ඇති. අර වාඩි වෙලා ඉන්න කෙනෙක් නැගිටින්නකොට පොඩි ගැම්මක් ගන්න ඕනනේ. ආන්න ඒ වගේ නැගී සිටින වීරිය ඇති. කම්මැලි වෙලා කවදාවත් කෙනෙකුට තමන්ගේ මේ ලෞකික ජීවිතයෙන් ජය ගන්නත් බෑ. ලෝකෝත්තර ජීවිතයෙන් ඔබට ජය ගන්නත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. කම්මැලියට කවදාවත් අනාගතයක් නැහැ. යා ඉර දිහා හඳ දිහා අවුව වැස්ස දිහා බල බලා ඉන්නෝ මිසක නැගිටින්න උත්සාහ කරන්නේ කොතනින්වත්. නිසා ඕනම කෙනෙක් මේ ලෝකේ පොහොසතුන් වෙලා ධනවතුන් වෙලා උගතුන් වෙලා අද ඉහළ තලවල ඉන්න බොහෝ අයගේ චරිත කතාව කියවලා බලන්න ආපු ගමන් මග උත්හාන වීරිය පදනම් කරගෙන මාපු ගමනක් තියෙන්නේ. මම සැලුනේ නෑ. මම තරම් නිന്ദා අපහාස වින්ද කෙනෙක් නැති තරම්. මන් තරම් බැනුම් ගැරහුම් ඇනුම් මේවට ලක් වෙච්ච කෙනෙක් නැති තරම්. හැබැයි ඒ කිසිම තැනකදී මම වැටුනේ නෑ. සැලුනේ නෑ. ඊළඟ කාරණාව තමයි හිත හදාගන්න පුළුවන් අයට බුදුදහම කවුරුන් උදෙසාද හිත හදාගන්න පුළුවන් අයට හිත හදාගන්න පුළුවන් අයට ඒක මොකද්ද? අර මං මුලින් කියපු කාරණාවටත් අදාළයි වගේ. පුට්ටස්ස ලෝක ධම්මේහි ලෝක ධර්මතාවලදී සැලෙන්නේ නැහැ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති න කම්පති හිත කම්පාවට පත් කරගන්නේ සිත කම්පා නොකරගන්නා කෙනා සිත නොවට්ට ගන්න කෙනා හිත හදාගන්න පුළුවන් කෙනෙක්. ඔබ බුදුදහම කවුරුන් උදෙසාද කියන කාරණාවට යටත්ව මතක තියාගන්න බුදුදහම කාටද? හිත හදාගන්න පුළුවන් කෙනාට. ඕනම දෙයකින් අපිට හිත හදාගන්න පුළුවන් වෙන්න ඕන. කරන්න දෙයක් නැහැ. ඒ මගේ උරුමය. ඒක තමයි මට ලැබෙන්න තියෙන දේවල්.
මම පතාගෙනන විදිිය ඔය කියල මිනිස්සු හිත හදාගන්නේ. සමහර අය නෑන එහෙම වෙන්න බෑ මම එහෙම හිතුවෙනෑ පැතුවනෑ කියලා කලකිරිලා එක්කෝ මානසික රෝගියෙක් වෙනවා එක්කෝ මැරෙනවා. ඒවා ධර්මයට අදාළ කාරණා නෙමේ. එමනම් හිත හදාගන්න පුළුවන් කෙනෙක් වීම. ඕනෑම අභියෝගයකට ඕනෑම දේකට ජීවිතයේ මුහුණ දෙන්න පුළුවන් දරාගන්න පුළුවන් උහුලගන්න පුළුවන් කාගෙන ඉන්න පුළුවන් හැකියාව ගුණය සකස් කරගන්න පුළුවන් නම් ඕන් ඔබ බුදු දහමට ගොඩාක් සමීප කෙනෙක්. බුදු දහමට බොහෝම සමීප කෙනෙක්. ඊළඟට නැනවතුන්ට ඥානවන්තයින්ටයි බුද්ධාගම. පඤ්ඤාවන්ත අස්සායන් නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියල බණපදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය ප්‍රඥාවන්තයින්ටමයි. මෝඩයින්ට අනුවනයන්ට මේ දහම ගැලපෙන්නේ නැත. ප්‍රඥාවන්තයින්ට. ඒ නිසා මේ ගාම්භීර ධර්මයක් දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු ධර්මය වටහගන්න උහුලගන්න තේරුම් ගන්න එහෙම අනුවනයන්ට හැකියාවක් නෑ. මෝඩයට හැකියාවක් නෑ. ඒ අය හැමදාම තර්ක කර ඉන්නව මිසක එතනින් ඉහලට යන්න ගොඩ වෙන්න උත්සාහ කරන්නේ නැත. බුදු හාමුදුරන් කාලෙත් හිටියා. අද කාලෙත් ඉන්නවා. අනාගතෙත් එවැනි අය පහළ වේවි. ඒ නිසා ඥානවන්තයින්ට ප්‍රඥාවන්තයින්ටයි බුදු දහම දරාගන්න පුළුවන් උහුලගන්න පුළුවන් හැකියාව තිබෙන්නේ. අවසාන කාරණාව කෙලෙස් වලට ගිජු නොවන අයටයි. කෙලෙස් වලට ගිජු නොවන අයටයි. කෙලෙස් කියන දේවල් මේ සාමාන්‍ය උපතක් ඇතුළේ ඕනම කෙනෙකුට විඳින්න ලැබෙන දේවල්. කෙලෙස් අඩු වැඩි වශයෙන් තියෙනවා. අර රේරුකානේ මහානායක හාමුදුරු ලියපු පොතක් තියෙනවා කෙලෙස් 1500 කිය. ඒ කියන්නේ මේක ශරීරයක් ඇතුළේ නැත්තම් එක පුජ්‍යලයක් ගාව කෙලෙස් තියෙනවා 1500ක්. 1500ක්. ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන් ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන්නත් පුළුවන්. කෙලෙස් 1500ක් ලේසි නෑ. ලේසි නෑ. දැන් මේ මං ගත්තොත් මං ගාව කෙලෙස් 1500ක් තියෙනවා. මේ ඉස්සරහා බණහන ඔය ඇත්තෝ ගාව කෙලෙස් 1500ක් තියෙනවා. හැබැයි ධර්මය ඥානවන්තව තමන්ගේ ජීවිතයට ගැඹුරින් ඒ ධර්මය විග්‍රහ කරගත්තු කෙනෙක් ඒ ධර්මයේ ගැඹුරින් හදාරපු කෙනෙක් මේ වෙනකොට 1500 විතර බස්සගෙන ඉන්න අය ඉන්නවා. 1000කට විතර අඩු කරගත්තු අය ඉන්නවා. 900ට විතර කෙලෙස් අඩු කරගත්තු අය ඉන්නවා. අපට ඒගොල්ලන්ගේ සිතුවිලි වලින් ක්‍රියාවෙන් වචන වලින් බලා ගන්න පුළුවන්. එයා කෙලෙස් අඩුයි කියලා. කෙලෙස් අඩුයි කියලා. හැබැයි ඉතින් ඔය ASCII කෙලෙස් 1500 1800ට විතර නග්ගගත්තු අයත් ඉන්නවා. කොයි වෙලාවෙත් අර අපි කියන්නේ හොස්තලකින් මැස්ස යන්න බෑ කියලා. ඒ වගේ කෙලෙස් උපරිමයෙන්ම තියෙනවා. තියෙනවාටත් වඩා තියෙනවා. තියෙනවාටත් වඩා තියෙනවා. කොයි විදිහකින්වත් මං මේ දුර්වලකම් චුට්ට හරි හදා ගන්න ඕන කියලා හිතනවා අඩුයි. ඒ නිසා බණක් අහන්න ඔබ වාඩි වෙන වෙලාවට මේ කාලේ බණ අහන්නේ බොහෝ වෙලාවට ගුවන් විදුලියෙන් සහ රූප වාහිනියෙන් සහ වෙනත් විවිධ මාධ්‍ය වලින් පමණයිනේ. ඉතින් ඔබ බණක් අහන වාඩි වෙනකොටම හිතාගෙන වාඩි වෙන්න ඒ තමයි මේ බණ ඉවර වෙනකොට මගේ ගාව තියෙන කෙලෙස් 1500න් මං ඒක කෙලෙස් භාගයක් හරි අඩු කරගන්නවා කියලා හිතාගෙන වාඩි වෙන්න. ඉතින් ওই කාරණා ටික අර අනුරුද්ධ හාමුදුරුවෝ උන්වහන්සේට හිතිච්ච කාරණා 7ක්. ඔය අවසානයේට කියපු කාරණා දේශනා කරපු කාරණා බුදුරජාණන් වහන්සේ මේ නමාගත්තු වගේ අත දිගෑරියා වගේ අර උන්වහන්සේ වැඩ සිටිය සුංසුමනගිරි ප්‍රදේශයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ අර චේතිය කියන ප්‍රදේශයේ වැඩ සිටිය අනුරුද්ධ හාමුදුරුවන්ගේ සිතුවිලි දැකලා අනුරුද්ධ හාමුදුරුවන්ට බුදුරුව පෙනෙන්න සැලැස්සුවා. සලස්වලා බුදුරජාණන් වහන්සේ අර කාරණා 7ම අනුමත කළා. ඒ කාරණා 7 හරියටම හරි අනුරුද්ධ
ඔකට තව එකක් එකතු කරන්න කියලා. කෙලෙසුන්ගෙන් දුරුවීම. කෙලෙස් වලට ගිජු නොවන්න කෙලෙස් වලට ගිජු නොවන්න කියන කාරණාවත් බුදුහාමුදුරුවෝ එකතු කළා. අෂ්ටමහා පුරුෂ විතරක හැටියට මේ කාරණා හතර දේශනා කළා අනුරුද්ධ සූත්‍රය ඇසුරු කරගෙන. ඉතින් ඒ අනුව ඔබේ ජීවිතයට මේ කරුණු උකහාගෙන මේ කාලේ මං හිතන්නේ අපිට දඬුවමක් දුන්නාටත් වඩා මට හිතෙනවා පරිවාස කාලයක් වගේ. මේ කොරෝනා වසංගතයත් එක්කලා අපිව නිවාස අඩස්සියේ තියලා ගෙවල් වලට අතන මෙතන හිර කළා තියලා. ඉතින් එහෙම හිර කළා කියලා කිව්වට එහෙම හිරම නැහැ. පාරට තොටට ගිහිල්ලා බැලුවාම වෙනදාටත් වඩා මේ වාහන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. නමුත් සොයන් වෙනයක් හදාගෙන සොයන්ව මේ ගැන හිතලා ඔබේ ජීවිතය සකස් කරගන්න උත්සාහ කරමු. ඒ නිසා අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන මේ කාරණා ටික හිතේ ගතේ දරාගෙන සරලව සැහැල්ලුවෙන් තියෙන විදිහට මාන්නය අඩු කරගෙන ලොකුකම් මහකම් ඔළුවේ දරාගන්නේ නැතුව මේ මහ පොළොවේ පය ගහලා අද දවසේ ජීවත් වෙන්න. මේ වෙලාවේ ජීවත් වෙන්න. ඔබත් එක්ක ඉන්නේ පොඩි පිරිසක්නේ. මේ ටික කරන්න හරි පහසු කාලයක්. ගෙදර ඉන්නේ දැන් ගෙදර 4-5 දෙනා විතරයි. නෝනයි මහත්තයයි දරුවෝ ටිකයි. අම්මයි තාත්තයි දරුවෝයි. බිරිඳයි ස්වාමියයි දරුවෝ ටිකයිනේ. ඉතින් හොඳ සුහදශීලී වටපිටාවක් ගොඩනගාගෙන හැමෝමත් එක්කලා එකිනෙකා අතර හොඳ කතා බහක් හදාගන්න. දැන් මේ අපේ සිරස රූපවාහිනී නාලිකාවෙන් ආපු මේ කණ්ඩායම ඉස්සරහා ඉන්න. ඔබතුමාලා වුණත් දකින්න ඇති අපි ටීවී වල බණ කියන රේඩියෝ වල බණ කියනවා. සමහර ලාවට ගෙවල් වල ඉන්න මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි හරි මහා ලොකු මිනිස්සු කියලා. පදලංගල හාමුදුරුවෝ කිව්වම එයා ලොකු කෙනෙක් හිට්ටු කරන්න බෑ කතා කරන්න බෑ කියලා. නමුත් මේ අය හම්බුනාම අහලා බලන්න අපි කොච්චර සරලයිද කියලා. කොච්චර අපි ලෙන්ගතුයිද මේ අයට කියලා. මං කියන්නේ ඒ වගේ අපි පන්සල ඇතුලේ වුණත් අපි හැමෝම අතර තියෙන්නේ බොහෝම සෙනෙහසින් බැඳුණු බැඳීමක්. ඒ බැඳීම සසරට අරගෙන යන බැඳීමක් නෙමෙයි. අපි ඉන්න තැන වැටිලා සන්තෝෂෙන් ඉන්න ඕනේ. මේ මගේ අවසාන හෝරාව වෙන්න පුළුවන්. මේ ගත වෙන්නේ මගේ අවසාන දවස වෙන්න පුළුවන්. අපි හැමෝගෙම. ඒ නිසා අපි අවසාන හුස්ම පොළ මේ පොද වාතලයට එකතු වෙච්ච දවසට මගේ නිසල ශරීරය ඔසවාගෙන කොහාට හරි යයි මේ කාලේ හැටියට හරිම කනත්ත කියන්න බෑ මේ ඔරුවල කනත්තරද යන්නේ තලාහේ නේද බොරැල්ලද කියලා මේ කාලේ හරියටම කියන්න බෑ. ඉතින් ඔය කිට්ටුව තියෙන එකට තමයි අරන් යන්නේ. නමුත් කොහාට ගියත් එදාට කවුරු මා අසල නැතත් මා තනියෙන් ගියත් මා දෙස මේ සීවලි අසපුවට එනකොට මග දෙපස වවල තියෙන නාගස් අඹගස් මේ කොස්ගස් මේ ගහ පරිසරයේ මන් දිහා නිසලව බලාගෙන ඉඳීවි. ඒ අජීවී පරිසරය හෝ මම නැති දවසටත් ඒ සියල්ල ඉතුරු වේවි. ඔබට ඉතුරු වේවි. ඒ නිසා මම මේ මතක් කළේ gedara doraka ඉන්න කෙනෙක් වුණත් ආත්මාර්ථකාමීව තමන් ගැනම විතරක් නෙවෙයි මං ඇතා නැතා හෝ අනුන් වෙනුවෙන් කියලා හෝ දෙයක් කරන්න. අපේ ආච්චිලා සීයලා පොල් වැව්වේ නැත්තම් දෙල් වැව්වේ නැත්තම් අද අපට දෙල් කන්න පොල් කන්න හම්බ වෙන්නේ නැහැ. දැන් පොල් කීයදනේ? පොලුත් දැන් පොල් ගස් වගේ. ඒ කියන්නේ සෑහෙන ඉහළට නැගලා. පොලුත් එහෙමයි. හැබැයි අපේ ආච්චිලා සීයලා අවුරුදු 10 15 බලාගෙන ඉඳලා තමයි පොල් ගහක් වපා ගන්න ඔච්චර උසට. දැන් තියෙන අවුරුදු 3මාරේ 4 5 පොල්නේ. ඒ වගේ ඉක්මනට හැදෙන පොල් නෑ. හැබැයි මේ මිනිස්සු හිතුවා නම් අනේ අපි මේ පොල් වල අපට පොල් කන්න හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙනම් 100ට පොලුත් නෑ. අපට පොලුත් නෑ. අද 100කට රුපියල් 100කට විතර ගන්න පොලුත් නෑ එහෙනම්. දෙලුත් එහෙමයි. හැම දෙයක් මේ නිසා මට කන්න නෙමේ සතෙක් කුරුල්ලෙක් හරි කවදා හරි මේ ගෙඩියක් කොලයක් කාලා බඩ පුරව ගනී කියලා හිතාගෙන ගහක් කොලක් හරි වවන්න. සිනහම හරි දානය කරන්න අනුන්ට දානය කරන්න. අනිත් අයත් එක්ක hina වෙලා ඉන්න. සුහදශීලීව කතා බහ කරන්න, ප්‍රියශීලීව ඇසුරු කරන්න. අවසාන වශයෙන් මතක් කරමින් අද මේ ධර්ම දේශනාවට කාලය වෙන් කළ අපි අපේ නෑදෑයෙක් හැටියට සලකන සිරස ටීවී නැත්නම් සිරස නාලිකා ප්‍රධානී
සුසාරදිනාල් මැතිතුන් නීතිඥතුමා ඇතුළු සෙසුකාරී මණ්ඩලේ හැම දිනාටමත් මේ වෙලාවේ ආශිර්වාද කරමින් රටවාසී ලෝකවාසී හැමෝටමත් ආශිර්වාද කරමින් රටෙන් ලෝකයෙන් මේ කොරෝනා වසංගතයේ සහමුලින්ම දුරු වෙලා චිත්ත පීඩාවකින් කායික පීඩාවකින් තොරව යතහා තත්වයට ජීවිත පත් කරගෙන ඉස්කෝලේ යන්න දරුවන්ට ඉස්කෝලේ යන්න වැඩට රස්සාවට යන කෙනාට වැඩට රස්සාවට යන්න රටේ යන ගමේ යන අයට ඒ විදිහට තමන්ගේ ජන ජීවිතේ යථාවත් කරගන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා මේ උතුම් පින දෙවියන්ටත් විශේෂයෙන් අපිව ගොඩදාන අපේ සුවවිරුවෝ රණවිරුවෝ ආදී කොටගත්තු හැම දෙනාටමත් මේ උතුම් පින අනුමෝදන් වේවා අත්වේවා දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැමටත් මියගිය වීර වික්‍රම රණවිරුවන්ටත් හැමෝටම අවසානය උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මම කොහේ කොතන බණක් කිව්වත් බණ ඉවර වුණාට පස්සේ අම්මා තාත්තා ගැන කවි දෙකක් කියනවාමයි. මොකද මා මෙතන සිටින්නේ දුප්පත් පැලක පොල්ලතු පැලක මාව වැදූ හැදූ අම්මන තාත්තා නිසා. මේ කවි දෙකේ දෙදෙනා ඇතුළු සියලු මව්වරුන්ට සියලු පියවරුන්ට උපහාර වේවා සහ අපේ සනත් නන්දන මහත්තයා හරිම කැමති කවි දෙකක් මේ කවි දෙක. තරුදහසක් පායන රෑ පුන්සඳ මගේ පියා පනනල රැක ගන්නට මට හුස්ම පොදයි පියා. පියවර පියවර පාසා සෙවනැල්ලයි පියා. ජීවන මග කෙලවර කොට නිවන් දකින් පියා. සංසාරේ මරු කතරට සීත ගඟුල අම්මා භවගමනේ ගිම්නිවන්න නුගසෙවනකි අම්මා. ජීවන මහගිර නගින් හැර මිටියයි අම්මා. ජීවන මග කෙලවර කොට නිවන් දකින් අම්මා. දිවන්ගත මේ කවි දෙක ලියපු මීගල මුදියන්සේ මහත්මයාටත් පින් සිදු වේවා. සතුටින් ඉන්න හැමෝටම තුනුරුවන්ගේ පිහිට ලැබේවා.